දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත්. තවත් ඉතාමත් අනර්ග ඉරිදා දවසක අපි දෙවියන් වහන්සේගේ වචනය තුළින් ආශිර්වාද ලබන්නට යනවා. ඊයේ රාත්‍රී කාලේ ඒ කියන්නේ සිරසුරාදා රාත්‍රියේ ඉරිදා උදෑසන කාලේ වර්ෂාවක් තිබුණා. සෑහෙන වැස්සා. ඒ අද උදේ ඒ වගේ තමයි වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ මේ වැස්ස සමාන කරලා තියෙන්නේ මොනකටද? ආශිර්වාද. දෙවියන් වහන්සේ අපට දෙන්නා වූ ආශිර්වාදයන් වලට උන්වහන්සේ අපිට ආශිර්වාද කරනවා කියන එක මේ වැස්සෙන් පිළිබිඹු කරලා තියෙනවා. අපි මේ වැස්සට සම්බන්ධ දේව වචනේ තිබෙනා වූ ගැඹුරු රහසක් තමයි අද කතා කරන්නේ. මොකද්ද මේ අන්තිම වර්ෂාව? The latter rain. ගැන අපි මේ අනර්ගිනිත දවසේ කතා කරන්න යනවා. මට ශුද්ධාත්මයන් වහන්සේ ඉගැන්වුවා වූ කාරණා මම ඔබත් සමග බෙදා ගන්න යනවා. අපි බලමු දේව වචනේ මේ අන්තිම වර්ෂාව ගැන මොනවාද කියලා තියෙන්නේ කියලා. යෝවෙල් පොතේ අපි පෙරලා ගමු දෙවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයට. මෙතන කියනවා ඉතින් සියෝන් පුත්‍රයනි නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති සන්තෝෂ වෙයල්ලා. මක් නිසාද උන්වහන්සේ නුඹලාට පළවෙනි වර්ෂාව නිසි තරමට දුන්සේක. තද වැස්ස වන පළවෙනි වර්ෂාවද පළමුවෙනි මාසයේ අන්තිම වර්ෂාවද උන්වහන්සේ නුඹලා උදෙසා වස්සවනවා ඇත. එවිට කමත් ධාන්‍ය වලින් පිරෙනවා ඇත. මිදියුසද තෙල්ද පැස්වලින් ඉතිරෙනවා ඇත. ආශිර්වාද ගැන කියලා තියෙනවා 24 වෙනි පදේ. ඒ වැස්ස හම්බුනහම මොනවද වෙන්නේ? කොයි තරම් ඒක නුඹේ දේශයට නුඹට ආශිර්වාදයක් වෙනවාද කියන දේ ඒ 24 වෙනි පදේ තියෙනවා. 23 වෙනි පදේ තියෙනවා මේ පළවෙනි වර්ෂාව සහ අන්තිම වර්ෂාව ගැන කතා කරලා තියෙනවා. early rain and the latter rain තමයි මේක ඉංග්‍රීසි වලින්. බයිබලේ බොහෝ තැන්වල මේක දේ වචනේ බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. නමුත් මම මෙතන තමයි මම තෝරගත්තේ ඔබත් සමග බෙදාගන්න. මොකක්ද එතකොට මේ පළවෙනි වර්ෂාව සහ අන්තිම වර්ෂාව? අපි ආත්මික සත්‍යතාවයට මේ ගැඹුරට යන්න කලින් මම කැමති පළවෙනි මේක සරලව බෙදාගන්න. දැන් මේකේ මේ පළවෙනි වර්ෂාව වගා කරනකොට බීජ වපුරනකොට පළවෙනි වර්ෂාව අවශ්‍ය වෙනවා. ඒ බීජ වල බුල් කොටස වැඩෙන්නේ ඉනිෂියල් ග්‍රෝත් එකට. බුල් වැපිරීමේදී බීජ වැපිරීමේදී බුල් අවස්ථාවේදී වැස්සක් අවශ්‍යයි ඒ බීජ පළවෙනි යට වපුරද්දී. එතකොට දෙවැනියට නැවත ආය වැස්සක් අවශ්‍යයි මේ බීජ වලට අවශ්‍ය නිසි පෝෂණය උරා ගන්න පිණිස. දෙවැනි එම කපන්න කලින් ඒවා වැපිරීමේදී අවශ්‍යයි. ඒ වගේම කැපීමේදී මේ බීජ අස්වැන්න නෙලා ගද්දී නැවත වැස්සක් අවශ්‍යයි. ඒතර මේ වැස්ස දෙක බෙදිලා යනවා. මේ දෙපාරක් වර්ෂාව අවශ්‍යයි. මේක සාමාන්‍යයෙන් වගා කරන අය නම් මේක ගැන වැඩිපුර හොඳටම දන්නවා ඇති. නමුත් සාමාන්‍ය පරිදි මේක ගැන පොඩි අවබෝධයක් තියෙනවා. මේ වර්ෂාව පතිත වෙනවා මේ පළවෙනි වර්ෂාව. ඒකෙදි බීජ වපුරනවා ගොවියා. තුන දෙවැනි වර්ෂාවදී එන්නේ ඒකෙදි ආස්වැන්න නෙලා ගන්නවා, කපනවා. එතකොට මේ වර්ෂා දෙක ගැන තමයි මෙතන කියලා තියෙනවා. පළවෙනි වර්ෂාව නිසි තරමට දෙනවලු. ඊට පස්සේ දෙවැනි වර්ෂාව අන්තිම වර්ෂාවත් ස්වාමීන් වහන්සේ තමයි දෙන්නේ කියලා තියෙනවා. මේක තුල තමයි මේ සම්පූර්ණ මේ ආස්වැද්දීමේ ක්‍රියාවලිය, මේ කැපීමේ ක්‍රියාවලිය, මේ වැපිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ මේ උන්වහන්සේගේ ආශිර්වාදයන් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ වර්ෂා දෙක මේකට ඌබනා වෙනවා කියලා උන්න දැන් දේව වචනේ කියලා තියෙනවා. එතකොට අපි ආයෙත් පෙරලා ගමු ද්විතීය කතාවේ 11 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. 11 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය.
නුබලා ඇත්තටම කීකරු වුණොත් නුඹේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස් කරගන්න පිණිස මම නිසි කාලයට නුබලාගේ දේශයේ වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි. අන්න දෙවියන් වහන්සේ එතන පොරොන්දුවක් දීලා තියෙනවා දිවිතී කතා. ඒතකොට මේ පොරොන්දුවක් දීලා තියෙනගෙන මේක දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයත් සමග ඇති කරගත්ත ගිවිසුමේ කොටසක්. It's a part of his covenant. එක ගිවිසුමේ කොටසක්. පැහැදිලිව බලන්න මෙතන කියන දේ මේ නුඹලා කීකරු සිටියොත් නුඹලාගේ දානය මුද්‍රික ඵල තෙල් රැස් කරගන්න පිණිස මම නිසි කාලයට right season ඒකත් වැදගත් නිසි කාලය ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔබට මතක ඇති යෝඑල් පොතේ මම කියවද්දී ඒ දෙවෙනි පරිච්ඡේදය 23 වෙනි පදයේ තිබ්බ නිසි තරමට කියලා. the right amount මේ වර්ෂාව නිසි තරමට දෙනවා කියලා. ඒ වගේම මෙතන කියලා තියෙනවා නිසි කාලයට the right season the right amount God will give the right amount of the rain and also in the right season. Wow. අපගේ දෙවියන් වහන්සේ කොච්චර යහපත්. උන්වහන්සේ බලන්නේ අපිට දීලා තියෙන පොරොන්දුව නිසි කාලයට උන්වහන්සේ දෙනවලු right season එකේදී දේශීය වර්ෂාව ප්‍රථම වර්ෂාව අන්තිම වර්ෂාව දෙනවා කියලා තියෙනවා. ඒක නුඹ කා තෘප්තියට පැමිණෙන පිණිස සිව්පාවන්ට නුඹේ පිට්ටනිවල තනකොළ හට ගන්නවා දෙන්න කියලා 15 වෙනි පදයේ කියනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් ගැන මේකේ කියවෙනවා. මේ ප්‍රථම වර්ෂාව සහ අන්තිම වර්ෂාව ගැන බයිබලයේ සඳහන් වෙන අවස්ථා දෙකක් මේ වචනය ඇසුරින් මම පත් සමග බෙදාගත්තා. මේකේ වර්ෂාව දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පිළිබිඹු කරන්න දෙවියන් වහන්සේ යොදාගෙන තියෙනවා. දැන් අපි බලමු මේ ප්‍රථම වර්ෂාව සහ අන්තිම වර්ෂාව උන්වහන්සේ මීට එහා ගිය ගැඹුරක් අපිට පෙන්නන්න පිළිබිඹු කරන්න උන්වහන්සේ යොදාගෙන තියෙන මොකක්ද ඒක කියලා යාකෝබ් පොතට අපි කරලා ගමු. යාකෝබ් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7 සහ 8 පද තමයි මම දැන් කියවන්න යන්නේ. එබැවින් සහෝදරයනි ස්වාමීන් වහන්සේගේ ඊම දක්වා ඉවසාපල්ලා. ස්වාමීන් වහන්සේගේ ඊම මොකද්ද? The second coming of Christ. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම ගැන තමයි මෙතන කියලා තියෙන්නේ. බලව ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පොළවේ අනර්ග ඵල ගැන බලා සිටි. එතකොට මෙතන කියන දැන් ගොවියා අපි පළවෙනි පද දෙක කිව්වා ගොවියෙක් වපුරනවා පළවෙනි වර්ෂාවේදී ප්‍රථම වර්ෂාවේදී ඊට පස්සේ දෙවෙනි වර්ෂාව වෙනකම් බලාගෙන ඉන්නවා කපා ගන්න. එතකොට ගොවියාට මේ ප්‍රථම වර්ෂාව සහ අන්තිම වර්ෂාව දෙකම අවශ්‍යයි මේ වැපිරීමේ සහ නෙලීමේ වැපිරීමේ සහ කැපීමේ කරතවයට යස්වෙන සම්පූර්ණයෙන් යහපත්ව උදාකාරව නිසියාකාරව නෙලාගන්න හොඳ යහපත් අස් වෙන්න. මෙතන දැන් කියලා තියෙනවා ප්‍රථම සහ අන්තිම වර්ෂා පැමිණිතුරු ඉවසමින් ගොවියා පොළවේ අනර්ග ඵල ගැන බලා සිටි නුඹලා තිවසිල්ලෙන් සිටපල්ලා. ස්වාමීන් වහන්සේගේ ඊව ළඟම තිබෙන බැවින් සිත ස්ථිර කරගනින්න. එතකොට මෙතන මොකද්ද මේ කියලා තියෙන්නේ? ප්‍රථම සහ අන්තිම වර්ෂා පැමිණිතුරු ගොවියා පොළවේ අනර්ග ඵල ගැන බලා සිටි. මෙතන දැන් කියන්නේ නැද්ද? පොළවේ ගොවියා ඒ ඵල ගැන දෙවියන් වහන්සේගේ ආශිර්වාද බලාගෙන ඉන්නවා. මෙතන ආත්මිකව මේ ගොවියන් සඳහන් කළ තියෙන දෙවියන් වහන්සේ උන්වහන්සේ ප්‍රථම සහ අන්තිම වර්ෂාව පිට එවලා ඊට පස්සේ උන්වහන්සේ ඒ අස්වෙන්න කපා ගන්න උන්වහන්සේ සූදානම්ව සිටිනවා. එතකොට මොකක්ද මේ ප්‍රථම සහ අන්තිම වර්ෂාව කියලා අපි බලමු. ක්‍රියා 1:8 ක්‍රියා 1:8 කියන නුඹුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා අපි ඒකට පසු යමු. එතකොට මේ ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම ශුද්ධාත්ම වහන්සේව බෙදාදීම ශුද්ධාත්ම වහන්සේව වැගිරවීම තමා මේ පළවෙනි වර්ෂාව ප්‍රථම වර්ෂාව. කොට මේක පෙන්තකොස්ත දවසේදී උන්වහන්සේ මේ early rain අපි කතා කරන the early rain and the latter rain කියන එතකොට මේ ප්‍රථම වර්ෂාව උන්වහන්සේ වැගිරවනු ලැබුව පෙන්තකොස්ත දවසේ මේ ගෝලයන් කියන උන්වහන්සේ කියන යාශ්‍යා කරපු අයට එදා තමයි මේ චර්ච් එකේ බර්ත්ඩේ එක උපන්දිනය උනේ චර්ච් එකේ.
මේ අවසාන කාලේ පටන් ගැන්ම ඒ වගේම චර්ච් එකේ උපන්දින උන්වහන්සේගේ සභාව ස්ථාපිත වෙලා එතන උපන්දිනේ. එතකොට එදා පළවෙනි වර්ෂාව උන්වහන්සේ වගුරුවනු ලැබුවා. ඒ වගේම මේ දෙවනි වර්ෂාව උන්වහන්සේ වගුරුවනු ලබනවා. අවසානයේදී උන්වහන්සේගේ දෙවනි පැමිණීමට ප්‍රථම මේ උන්වහන්සේ දෙවන වර්ෂාව අවසාන වර්ෂාව වගුරුවනු ලබනවා. උන්වහන්සේ කපා ගන්න කලින් කාවද මේ උන්වහන්සේගේ ශුද්ධවන්තයන් උන්වහන්සේ තුල සිටියා වූ මනුෂ්‍යයන්. අපි ඊළඟට බලන්න යනවා මේ ක්‍රියාපොතේම දෙවනි පරිච්ඡේදයේ කියලා තියෙනවා 17 වෙනි පදේ අපි කියවමු. අන්තිම දවස්වලදී මගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නෝය. නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන් ස්වප්න දකිනවා ඇත. එසේය ඒ දවස්වලදී මාගේ දාස්දාසින් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි. ඔහු අනාගත වාක්‍ය කියන්නෝය. බාර මෙතන කියල් තියෙන උඩහස් දෙවියන් වහන්සේ අන්තිම වර්ෂාගේ අන්ති වර්ෂාව සුදා වහන්සේ මහත් ලෙස උන්වහන්සේ වගුරු ලබන උන්වහන්සේගේ දාසයන් උන්වහන්සේල මනුෂ්‍යයන් උන්වහන්සේ විශේෂයෙන් උන්වහන්සේගේ තෝරාගත් දාසයන් උන්වහන්සේගේ දරු දැරියන් ඒ අය පිට උන්වහන්සේ සුදාමාංශ වැගිරීම මෙතන කියලා තියෙනවා. එතකොට මේ නැවත හැබැයි අපි බලනකොට මේ ක්‍රියා එකේ 8 සුදාමාංශේ වගුරුනවා කියලා තියෙනවා. එතකොට බලය ලැබෙනවා කියලා තියෙනවා. එතකොට අපිට කරන්න දෙයක් මෙතන තියෙනවා. මේ සුදාමාංශේ වැගිරීම මේ ප්‍රථම වර්ෂාව තුළ කරන්න දෙයක් අපිට කියන මෙතන බලන්න ශුද්ධාමාසේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්න. එවිට නුඹලා යෙරුසලමෙද මුළු යුදෙහිද සමහරද පොළොවේ සීමාදාග මාගේ සාක්ෂිකාරයෝ වන්නෝයයි. අන්න මේ ප්‍රථම වර්ෂාව වගුරුවනු ලබන්නේ මෙන්න මේ කාරණයට. දෙවනි වර්ෂාව අන්තිම වර්ෂාව අද කතාගෙන අපි ද ලැටරේන් අන්තිම වර්ෂාව ගැන. ඒතර අන්තිම වර්ෂාව උන්වහන්සේගේ දෙවනි පැමිණීම the second coming of Christ මේ පැමිණීමට කලින් උන්වහන්සේ කපා ගන්න කලින් හරි මාස්වෙන් ඉකනේ හරි උන්වහන්සේ තුල ඉන්න ශුද්ධවන්තයන් වෙනුවෙන් වගුරවන්න ඔවුන්ව තෝරාගෙන කපා ගන්න කලින් තමයි අන්තිම වර්ෂාව ඉන්නේ කියලා. ඒතර ප්‍රථම වර්ෂාව චර්ච් එකේ උපන්දින දවසේ පෙන්තකොස්ත දවසේ ගෝලයන්ට උන්වහන්සේ වැගිරුවා. එතකොට ඒ වැගිරීම තුළ ඒක ගලාගෙන ගිහිල්ලා දැන් මේ අන්තිම කාලේ අපි ඉන්නේ ඒක ගලාගෙන ගිහිල්ලා තියෙනවා. ගලාගෙන යනවා මේ ප්‍රථම වර්ෂාව තවමත්. ඒතර මේ ප්‍රථම වර්ෂාවේ කළ යුතු කාර්යය ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. මොකද එවිට නුඹලා යෙරුසලම මුළු පොළොවේ සමාරි පොළොවේ සීමාදාග මාගේ සාක්ෂිකාරයෝ වන. එතකොට මේ ක්‍රිස්තියානි වෙන අපි කළ යුතු දෙයක් තියෙන මේ අවසාන වර්ෂාව වෙනකන් අපි උන්වහන්සේගේ සාක්ෂිකාරයෝ වෙනවා. අපේ ජීවිතයෙන් අපේ උන්වහන්සේව පිළිබිඹු කරන්න ඕනේ. අපි ඔප්පු කරන්න ඕනේ. අපේ ජීවිතයෙන් පෙන්නන්න ඕනේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිත ලක්ෂණ ගුණ. උන්වහන්සේ වෙනුවෙන් අපි ජීවිතේ අපි වන්දි ගෙවනවා. අපි ජීවිතයෙන් පිළිබිඹු කරන්න අයට සාක්ෂි දරන්න ඕනේ. අපේ ජීවිතය ජීවමාන සාක්ෂියක් වෙන්න ඕනේ. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කොච්චර ඇහුවත් කිව්වත් ඉගෙනගත වැඩනේ අපේ ජීවිතයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබිඹු වෙන්නේ නැත්තම්, අපි උන්වහන්සේගේ ස්වභාවයට ඇවිල්ලා නැත්තම්, අපි උන්වහන්සේ වගේ නෙවෙයි නම්, අපි කොච්චර අපි ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලෙක්, අපි උන්වහන්සේගේ අනුගාමිකයෙක්, අපි ක්‍රිස්තියානි කියලා කිව්වත් අපේ ජීවිතය තුළ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේගේ චරිත ලක්ෂණ උන්වහන්සේගේ ගුණාංග දකින්නේ නැත්නම්, අපි ක්‍රිස්තුස් වහන්සේගේ ඒ වගේම වචනයට සාක්ෂි දරන්නේ නැත්නම්, වචනය අනුව ජීවත් වෙන්නේ නැත්නම්, මේකේ තේරුමක් වෙන මේ පළක් වෙන මේ ප්‍රථම වර්ෂාව දුන්නේ අපිට අවසාන කාලේ අපි උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන පිරිස. මේක හරියාකාරව වෙන්නේ නැත්නම් නිස්කාරණය වුණා. ඒක නිෂ්ඵල වෙනවා මේ ප්‍රථම වර්ෂාව. ඒතකොට ප්‍රථම වර්ෂාවේ නිෂ්ඵල වුණොත් අපි දෙවෙනි වර්ෂාව ලැබීමට අපි සුදුසුකම් ලබන්නේ නැහැ. ඉතින් ඒ නිසා වැදගත් අපි මේ දෙආකාරයෙන් එකක් අපේ ජීවිතේන අපි ක්‍රිස්තුස් වහන්සේ පිළිබිඹු වෙන ජීවත් වෙන්න ඕන. අපේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට ගෙනෙන්න ඕන. උන්වහන්සේ වගේ ජීවත් වෙන්න උත්සාහ කරන, ඒ වගේම උන්වහන්සේට සාක්ෂි දරන්න ඕන ජීවිතය. අපේ ජීවිතේ කරන ක්‍රියාවලිය, එදිනෙදා ක්‍රියාවලිය, අපි මිනිස්සු සමග ගනුදෙනු කරන දේවල්, අපේ ඇදහිල්ල, ප්‍රේමේ, ඒ වගේම අපි වචනයට සාක්ෂි දරන එක ටීචින්ග්ස් ඔෆ් ක්‍රයිස්ට්.
උන්වහන්සේගේ ඉගැන්වීම් දේ වචනේ තියෙන. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. එතකොට ඒවට පිටින් ගිහලා අපි කොච්චර ක්‍රිස්තුමස්සේ වගේ වෙන්න හදන අපි ක්‍රිස්තුමස්සේ වගේ මම චර්ච් යනවා මම වචන ඉගෙන ගන්නවා මම පාස්ටර් කෙනෙක් නැත්නම් මම උන්වහන්සේ ගෝලෙක් මම සේවය කරනවා කියලා වැඩක් නැහැ. මේ වචනේ තිබෙනා උදේ ඒ කියන්නේ teachings of Christ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අපි පිළිපදින්න ඕනේ. ඒවා අහනවා කියලා කිව්වට වැඩන්නේ ඒ වචනේ තියෙන දේවල් ඉගෙන ගන්නවා සේම අපි ඒක පිළිපදිනවා. ඒතකොට මේකටත් අපි සාක්ෂි දෙන වචනයට සාක්ෂි දරනවා කියන වචනේ පිළිපදින්න ඕනේ. වචනේ ක්‍රියාවට දාන්න ඕනේ ඉදිරියදා අපි කරන ජීවිතේ කරන්නා වූ ක්‍රියාවදී ඒක ඊටාම වැදගත්. එතකොට අපි අද ඉගෙන ගන්න මේ අන්තිම වර්ෂාව ගැන අන්තිම වර්ෂාව අපි නැවත පෙළගමු යාකෝබ් අපි මේ පළමු පදයකට යාකෝබ් පොතේ මෙතන බැලුවා පස්වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ එබැවින් සහෝදරනි ස්වාමීන් වහන්සේගේ ඊම දක්වා ඉවසා පළව ප්‍රථම සාන්ති වර්ෂා පැමිණසුළු ඉවසමින් ගොවියා පොළවේ අනර්ග පළගෙන බලා සිටිනවා. මේ දෙවියන් වහන්සේ ගැන කියන පළමුව මේක පොළවේ දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද දෙන එක සම්බන්ධයෙන් නීතියේ කතාවේ ඔය පොතේ එතන කියලා තිබුණත් මෙතන ඊට වඩා ගැඹුරක් ඊට වඩා ගැඹුරු දෙයක් උන්වහන්සේ ඊට වඩා ආත්මික දෙයක් මෙතන කියන්නේ කියලා මම කිව්වා එන්න මෙන්න මේ ආත්මික දේ මොකද්ද දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා උන්වහන්සේ ප්‍රථම වර්ෂාව දීලා අන්තිම වර්ෂාව උන්වහන්සේ නිසි කාලයට නිසි තරමට දෙනවා කියලා තියෙනවා. එතකොට මේක දීලා උන්වහන්සේ බලාගෙන ඉවසම ඉන්නවා කවුද කපා ගන්න තමන්ගේ අස්වෙන්න අපි බලමු ඒකට අනර්ග පදයක් දැන් එලිදරව් පොතේ 14 තවද සුදු වලාකුළක් ඒ වලාකුළ පිට තමාගේ හිසේ රණ්ඩුට උඩක් සහ තමාගේ අතේ මුවහත් දෑකැත්තක් නැත්තව මනුෂ්‍ය පුත්‍රයෙක් වැඩි වූ කෙනෙක් වැඩේ ඉන්නවා දුටිමි. මෙතන මොකද්ද කියන දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ දෙවැනි පැමිණීම. දැන් යාකෝබ් පොතේ අපි කියුවාගේ මුලදී මේක මනුෂ්‍යයා වපුරලා ප්‍රථම වර්ෂාවේදී දෙවැනි වර්ෂාවෙනිකම් බලන් ඉන්නවා. කපා ගන්න දැන් ඒක අනිත් පැත්තට හැරෙනවා. ආත්මික සත්‍යතාවය මොකද්ද මේ ගොවියා මනුෂ්‍යයන් මේක දෙවියන් වහන්සේ එතකොට මේ අස්වැන්න කියන්නේ මොකද්ද මනුෂ්‍යයා. ඒත් මෙතන කියලා තියෙනවා ඉඳලා පොතේ 14 තවද සුදු වලාකුළක් ඒ වලාකුළ පිට තමාගේ හිසේ රණ්ඩුටුක් නක්සා තමාගේ අතේ මුවහත් දෑකැත්තක් දැත්තව මනුෂ්‍ය පුත්‍රයෙක් වැඩි වූ කෙනෙක් වැඩ ඉන්නවා දුක් තිබි. මුවහත් දෑකැත්තක් යේසුස් වහන්සේ ඉන්නේ උන්වහන්සේගේ අස්වැන්න කපා ගන්නවා කියන එක තමයි මෙතන අදහස පිළිබිඹෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ අස්වැන්න කපා ගන්න විශ්වාසමත් දාසයන් උන්වහන්සේ විශ්වාසමත් මනුෂ්‍යයන් උන්වහන්සේ තෝරගන්න තමා උන්වහන්සේ ඊට පස්සේ මේ දෙවැනි වර්ෂාව දෙන්නේ අන්තිම වර්ෂාව the latter rain මේක ගැනම කියවන මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ 24 ඉඳලා 30 වෙනකන් තිබෙන කිරිදි සහ තිරිඟු ගැන උපමා. ඉතින් මේකෙත් කියන්නේ ඒක තමයි. ප්‍රථම වර්ෂාව සහ අන්තිම වර්ෂාවට මේක අදාළයි. මේක ඔබට තේරෙන්නේ නැත්නම් ඊට පස්සේ එතනින්ම ඉස්සරහා තියෙනවා මතෙව් 13 වෙනි පරිච්ඡේදයේම 36 සිට 43 වෙනි දක්වා. කියවන්න ඔබට හොඳ අදහසක් මේ සම්බන්ධයෙන් මේ කියලා තියෙන මේ කිරිදි සහ තිරිඟු ගැන උපමාව පවා මේ දෙවියන් වහන්සේගේ දෙවෙනි පැමිණීම සහ ප්‍රථම වර්ෂාව සහ අන්තිම වර්ෂාවේදී උන්වහන්සේගේ යහපත් අස්වැන්න යහපත් භෝග තෝරලා ගන්නවා. ඒ කියන්නේ මොනවද? විශ්වාසවන්ත මනුෂ්‍යයන් උන්වහන්සේ තුල සිටියා. උන්වහන්සේගේ වචනේ තුල ජීවත් වුණා. උන්වහන්සේ කියන්නේ සාස්ත්‍රණ මනුෂ්‍යයන්. ඒ සම්බන්ධයෙන් කියන්නේ මම කියවන්න යනවා. ඔබට මේක වැදගත් නිසා ඒ 13 වෙනි පරිච්ඡේදයේ උපමාව තියෙන මේ කිරිදි සහ තිරිඟු ගැන 24 ඉඳලා 30 වෙනකන් මේකේ තේරුම 36 ඉඳලා බලන්න. එවිට උන්වහන්සේ සමූහයට යන්ට හැරගෙන ගිහින් ගෝලෙ උන්වහන්සේ ළඟට කෙතේ කිරිදි වල උපමා අපට තෝරගෙන බැලුවා කීවේ. තුන දේශවාසී කියන උන්වහන්සේ උත්තර දෙමි. හොඳ බීජ වපුරන තැනැත් තියෙන මනුෂ්‍ය පුත්‍රයායි. යේසුස් වහන්සේ. කෙතනම් ලෝකේ හොඳ බීජ නම් රාජ්‍ය පුත්‍රයෝ කිරිදි නම් සත් නපුරාගේ පුත්‍රයෝ. ඒවා වපුල සතුරා නම් යක්ෂයාය. කපන කාලේ නම් ලෝකාන්තිමේ අන්න කපන කාලේ ලෝකාන්තිමේ යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම. කපන්නෝ නම් දේවදූතේ බැවින් කිරිදි එක්කොට ගින්නෙන් දවන්නක් මෙන් ලෝකාන්තිමේදී වන්නේ මනුෂ්‍ය පුත්‍රයා තම දූතයන් එවනසේක. ඔව්හු බාධා උපදවන සියල්ලද අයිතුකම් කරන්න උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට ගිනි උදුලේ හෙලන්න ඕනේ. අයිතුකම් කරන්න උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට බාධා උපදවන සියල්ලද කියන්නේ උන්වහන්සේ වචනේ නැති අයිතුකම් කරන සියල්ලන්ට අන්තිමට වෙන්නේ මොනවාද? විනාශය, මරණය,
මේ උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී අන්තිම වර්ෂාව වෙන අන්තිම වර්ෂාව වන උන්වහන්සේගේ හරි මාස් වෙන්න යහපත් මාස් වෙන්න නෙලාගෙන පිණිස තුර අපි ඉදිරියට යනවා. ඒගොල්ලෝ අයුතුකම් කරන බාධපුත්‍ර සියල්ල රාජ්‍යයේ එක්කොට ගිනි උදුනේ හෙළනවා. එහිල ධර්මිෂ්ඨ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍ය සූර්යයාමෙන් බබලන්නෝයි. අන්න බලන්න ධර්මිෂ්ඨයෝ යහපත කරන්න උන්වහන්සේගේ වචනේ තුල ඉන්නා අය උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නා අය. ඔවුන් පියාණන්ගේ රාජ්‍ය පියාණන් කියන දෙවියන් වහන්සේගේ රාජ්‍ය සූර්යයාමෙන් බබලන්නෝයි. ඇසීමට කන්නැත්තෝ ආසාව කියලා මෙතන කියන අන්තිම වර්ෂාව ගැන අපි කතා කරමු. අන්තිම වර්ෂාව ශුද්ධාම වහන්සේ අධික ලෙස වැපිරීමදේ යේසුව වැගිරවීම යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට ප්‍රථම අධික ලෙස වැපිරීම ගැන තමා මෙතන මේ අන්තිම වර්ෂාව සම්බන්ධ වෙන්නේ. එතකොට මේ අන්තිම වර්ෂාවේදී උන්වහන්සේ සාක්ෂි දරන ශුද්ධවන්තයන් තෝරා ගැනීම තමා මෙතෙන්දි සිදුනේ. ඒ වගේම ඌට ශුද්ධාමාසිකේ බලය ලබා දීම, අපිට ශුද්ධාමාසිකේ බලය ලබා දීම තමා මෙතෙන්දි වෙන්නේ. උන්වහන්සේ ගැන සාක්ෂි දරන්න, ඒ වගේම පෞකාරන් වහන්සේ වෙත යොමු කරන්න. මේ දේම ප්‍රථම වර්ෂාව සිදු වුණා පෙන්තකොස්ත දවසේදී. ශුද්ධාම වහන්සේ ගෝලයන් වෙත වැගරුණාට පස්සේ මේගොල්ලෝ බයෙන් හිටපු අය නිර්භීත අය බවට පත් වුණා. ක්‍රිස්තුස් වහන්සේ ගැන ප්‍රකාශ කරා වුන් බ්‍රොබියව නිර්භීතව කිසිම බාධාවකට උඩ නවත්තන්න බැරුණා. එලෙසම සිද්ධ වෙන අන්තිම වර්ෂාවේදී මේ අන්තිම වර්ෂාව උන්වහන්සේ වගුරුණ මිනිසුන් කෙරේ අපිට නොබියව නිර්භීතව කිසි බාධාවක් නැවැත්තිය නොහැකිසේ උන්වහන්සේගෙන සාක්ෂි දරන්න ඉදිරියට යන්න. එතකොට එතනින් උන්වහන්සේ තෝරගන්නවා උන්වහන්සේගේ හරිමස් වෙන්න, යහපත් මස් වෙන්න. කියන්නේ හරිම විශ්වාසවන්ත දාසයන්, විශ්වාසවන්ත මනුෂ්‍යයන් තේරි මෙතන සිද්ධ වෙනවා. ඒකට තමා උන්වහන්සේ අන්තිම වර්ෂාව එවන්නේ අවසන් කරන්න ගනි. මම නැවත ඔබ අරගෙන යනවා යාකොබ් තිබ්බ පදයට. යාකොබ් පස්වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ තියෙන බලන්න. එතකොට අපි මොකක්ද කරන්න ඕනේ කියලා. අද දවසේ ඔබ මේ පරිවිඩය ආත්මයට දාගෙන මොනවද කරන්නේ? මේ සහෝදරයන් ස්වාමීන් වහන්සේගේ ඊම දක්වා ඉවසාපල්ලා බලව ප්‍රථම සාන්ති වර්ෂා පැමිණිතුරු ඉවසමින් ගොවියා පොළොවේ අනංගක පළගෙන බලා සිටි. දෙවනසේ බලාගෙන ඉන්නවා. ප්‍රථම සහ අන්තිම වර්ෂාව ප්‍රථම වර්ෂාව අපිට දීලා අන්තිම වර්ෂාව අපිට දෙනවා. උන්වහන්සේ පොරොන්දුවක් දීලා තියෙනවා. එතකොට මේ වර්ෂාව උන්වහන්සේ ඒවා තුලින් යහපත් විශ්වාසවන්ත උන්වහන්සේ ඒ දාසයන් මනුෂ්‍යයන් තෝරගන්න. ඒ වගේම අපිට සාක්ෂි දරන්න බලය උන්වහන්සේ දෙනවා. දැන් අපිට ප්‍රථම වර්ෂාවේ සාක්ෂි දරන්න බලය දීලා තියෙන්නේ. එතකොට මේක අපි අහක යවල හරියන්නේ. අපි මේ ප්‍රථම වර්ෂාවේ අපිට දුන්නා බලය පාවිච්චි කරලා අපි උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න, උන්වහන්සේගේ වචනය අනුව ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට ඇවිල්ලා උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්න ඕනේ. උන්වහන්සේ අපේ ජීවිත කළා වූ දේවල්, ඒ වචනේ තිබෙනා වූ දේවල් අපි ජීවිතේ අපි සාක්ෂි දරන්න ඕනේ. අපි උන්වහන්සේගේ ජීවමාන සාක්ෂියක් වෙන්න ඕනේ. ඒ වගේ මෙතන කියන 8 වෙනි පදේ නුඹලාත් ඉවසීමෙන් සිටපල්ලා. ස්වාමීන් වහන්සේගේ ඊම ළඟම තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථිර කරගනිල්ලා. උන්වහන්සේගේ දෙවෙනි වර්ෂා අන්තිම වර්ෂාව ළඟයි. මොකද මේ අපි අවසාන කාලයේ ඉන්නේ. ඒක පටන් අරගෙන තියෙනවා. ප්‍රථම වර්ෂාවේ පෙන්තකොස්ත දවසේ. දැන් ඒක අවසාන කාලේ මේ අපි ඉන්නේ. ඒක අවසාන කාලේ මොනවද කරන්නේ? ඉවසීමෙන් ඉන්නලු අපිට. සිත් ස්ථිර කරගෙන ඉන්නලු. එම තම දේවශනය අපට කියල්ද අපි ඉගෙන ගත්තාද අන්තිම වර්ෂාවගෙන මේ ගැන ඔබට මහිතන අවබෝධයක් ඇති කියලද අන්තිම වර්ෂාවගෙන අවබෝධයක් තියෙනවන මොනාද අපි කරන්න ඕනේ. ප්‍රථම වර්ෂාව ලැබුණාවයි හැටේ ලැබුණා චර්චකි පැවත්වයකට එන්නා ඒ වර්ෂාව තුළ පැලවී ඒ බීජ තුළින් හටගත්තා වූ පල හැටියට අපි බුණාද කරන්න අන්තිම වර්ෂාව ලැබෙන තුරු ප්‍රථම වර්ෂාව ලැබවා අය ලෙස අපි උන්වහන්සේ ගැන සාක්ෂි දැරිය යුතුයි. අපි අන්තිම වර්ෂාව බලාපොරොත්තු උන්වහන්සේ දෙවැනි පැමිණීම බලාපොරොත්තු අපි උන්වහන්සේ ගැන දිගින් දිගටම සාක්ෂි දරමු. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙමු. ඒ තුල ඔබ දෙවියන් වහන්සේ ආශිර්වාදලත් සෙනගක් බවට පත් වෙනවා. උන්වහන්සේගේ ශුද්ධවන්තයෙක් කොටසට අයත් වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ රාජ්‍යයේ පංගුකාරකම දරන්න ඔබ සුදුසෙක් බවට පත් වෙනවා. මේ වචනය තුලින් ඔබට ආශිර්වාද ලැබුවායි මම විශ්වාස කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. යේසු පීඨයි.